අද අපි කතා කරන්න පුතේ සල්ලටිකිය තල රූප දෙක කියන මාතෘකාව. ඒකේ ත්‍රිකෝණයක තියෙන විශේෂ ලක්ෂණය තමයි පාද 3යි ශීර්ෂ 3යි කෝණ 3යි. මගේ පුතාලට පුළුවන් වෙන්න ඕන මොන ත්‍රිකෝණයක් දුන්නත් පටස් ගාලා පාද ටිකයි කෝණ ටිකයි ශීර්ෂ ටිකයි අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. ලියන මාතෘකා පුතේ පාදවල විශාලත්වය අනුව කෝණ වර්ගීකරණය. පාදවල විශාලත්වය අනුව කෝණ වර්ගීකරණය. පාදවල විශාලත්වය අනුව කෝණ වර්ගීකරණය. පාදවල විශාලත්වය අනුව ත්‍රිකෝණ හොඳේ ත්‍රිකෝණ වර්ගීකරණය. ඔයාලට කෝණ විතරක් ඇහෙනවත් දන්නේ. පාදවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය. හරි. පාදවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය. හරි. දැන් පුතාලා පෑන පැත්තකින් තියන් උදයන්ග සර් නියමෙටම කියලා දෙනවා. පැටියෝ ජීවිත කාලෙට අමතක නොවෙන්න නියමෙටම කියලා දෙනවා. පෑන පැත්තකින් තියන්. හරි පෑන පැත්තකින් තියන්. ගන්න පුතාලා කව කටුව ගෙදර තියෙනවද කව කටුව අන්න ඒක ගන්න පුතේ සර් නියමෙටම කියලා දෙනවා. කව කටුව ගන්න. කව කටුවට පැන්සල දාන විදිය දන්නව නෙව. මෙන්න මෙහෙමයි. පැන්සලයි යකඩ තුඩයි හරියටම එක මට්ටමේ තියෙන්න ඕන. ඒ කියන්නේ ඩෙස් එක උඩ තියලා පැන්සල බුරුල් කරලා තුඩ යටට කරලා හොඳටම තද කරන්න. සමහරුන්ගේ කව කටු මෙන්න මෙහෙමයි. ඒව හරියන්නේ නැහැ. සමහරුන්ගේ කව කටු මෙන්න එහෙමයි. අයියෝ ඒව හරියන්නේ පුතේ. හරි පුතාලට මොනවා හරි නිබන්ධන ප්‍රශ්නයක් හරි ගෲප් එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ අංකෙට කෝල් එකක් දෙන්න. 071 3800යි 775 3800යි 775 ආන්න එකට කෝල් එකක් දෙන්න. හරි. බලාගෙන ඉන්න. පෑන පැත්තකින් තියන්න. දැන් කව කටුව ගත්ත නේද? හරි පෑන පැත්තකින් තියන්න. ඕක තියන්න කව කටුව පැත්තකින් තියන්න. පුතේ පාදවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ග 3ක් තියෙනවා. පාදවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ග 3ක් තියෙනවා. 3. මෙන්න පළවෙනි එක. බලන්නකො පළවෙනි එක. සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. ඒ කියන්නේ පුතේ පාද 3ම සමානයි. මේක 6 සෙන්ටිමීටර් නම් මේකත් 6 සෙන්ටිමීටර් මේකත් 6 සෙන්ටිමීටර් 6 සෙන්ටිමීටර්. හරි. මේකත් 6යි මේකත් 6යි මේකත් 6යි. එතකොට පුතේ ජ්‍යාමිතියේදී ඕක පෙන්නන්නේ මෙන්න මෙහෙමයි.
චුට්ටක් බලන් ඉන්නකෝ. සුදු නෝනා චුට්ටක් බලන් ඉන්න. මේක A මේක B C. ජාමිතියේදී ඕක පෙන්නන්නේ මෙන්න මෙහෙමයි. සුදු නෝනා බලාගෙන ඉන්න. පෙන්නන්නේ මෙන්න එක ඉරක් මෙතනත් ඉරක් මෙතනක් ඉරක්. අන්න පුතේ මේ ඉරිවලින් කියන්නේ මේ පාදෙට මේ පාදෙට මේ පාදෙ සමාන බව. ඔයාලට විභාගෙදි මේ වගේ ඉරි ගහලා තිබුණා. මේ ඉරිවලින් කියන්නේ සමපාද ත්‍රිකෝණයක් බව. අත උසන්න එක තේරුණු කට්ටිය. right. මෙන්න ඊළඟ එක. සම ද්විපාද ත්‍රිකෝණය. සමදීපාද ත්‍රිකෝණය. ඒ කියන්නේ පුතේ ද්වි කියන්නේ දෙකයි. ආන්න බලන්න. A B C ආගෙනින් මේක 8යි නම් මේක 10යි මේකත් 10යි. දැන් මගේ පුතාලට පේනවා පාද දෙකක් සමානයි නේද? ඒ නිසා තමයි යෝකට කියන්නේ සමද්විපාද කියලා. පාද දෙකයි සමාන. ලියන්න එපා. අර බලන්නකො සමහරු අඳිනෝ. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහනේ. ඊළඟට මේක ජ්‍යාමිතියේදී පෙන්නන්නේ ඉරි කැබලි දෙකක් ගහලා ආන්න බලන්න. මෙතෙන්ටයි විතරයි. මේකට ගහන්නේ නැහැ. අන්න සමදීපාද. right. ඊළඟ එක පුතේ විෂමපාද. විෂම ත්‍රිකෝණය. සමහරු විෂම පාද කියනවා. සමහරු විෂම ත්‍රිකෝණ කියලා. විෂම පාද ත්‍රිකෝණ. විෂම පාද ත්‍රිකෝණේ පුතේ පාද එකිනෙකට සමාන නැහැ. එකක්වත් සමාන නැහැ. විෂමයි. ඒ කියන්නේ මේක 4යි නම් මේක 8යි නම් මේක 7යි. ඒක ජ්‍යාමිතිකව පෙන්නන්නේ නිකම්මයි. ඉරි මුකුත් ගහන්න බැහැ නේද? සමාන නැහැ නේද? දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. මෙච්චර වෙලා ඉගෙන ගත්ත දේවල් වලින්. පාදවල විශාලත්වය අනුව අපේ සිලබස් එකේ ත්‍රිකෝණ වර්ග කීයක් තියෙනවද? ඇඟිලි වලින් පෙන්නන්න. ත්‍රිකෝණ වර්ග කීයක් තියෙනවද? 3යි නේද? 3යි. එහෙනම් පළවෙනි එක කියන්න බලන්න. කියන්න. සමපාද ත්‍රිකෝණය. කියන්න පුතේ. සමපාද ත්‍රිකෝණය. ඊළඟ එක සමදීපාද ත්‍රිකෝණය. ඊළඟ එක විෂමපාද ත්‍රිකෝණය. මොකද්ද පුතේ සමපාද කියන්නේ? පාද තුනම සමානයි. සමදීපාද කියන්නේ පාද දෙකක් සමානයි. විෂමපාද කියන්නේ පාද එකක්වත් පව්වානේ ඌ පව්වානේ ඌට පාද එකක්වත් සමාන නැහැ. සමාන නැහැ ඌගේ එකක්වත්. අනේ පව්. තේරුණු කාණ්ඩේ අත උස්සන බලන්න. ආයි සුපිරි. ලස්සනට ඇඳ ගන්න පැටියෝ. සුපිරියටම ඇඳ ගන්න. කවකටු භාවිතා කරන්න එපා. කවකටු භාවිතා කරන්න එපා. නිකන් අඳින්න. ඊට පස්සේ උදයංග සර් කවකට්ටෙන් අඳින විදිය කියලා දෙනවා. කිසිම කෙනෙක් ඇස් මට්ටමින් අඳින්න. කවකට්ටෙන් අඳින විදිය කියලා දෙනවා පස්සේ. මං කරා.
ලියලා ඉවර කාණ්ඩේ සංඥාවක් දෙන්න බලන්න. ඉවරයි කියලා දාන්න බලන්න. right. මේ තුනම ඇන්දද? මේ ජාමිතික ස්වරූපෙත් ඇන්දද? විභාගෙට එනවා පුතේ මේ වගේ ඊරි ගහලා. ඒකත් ඇඳගත්තද? සුපිරි. හරි. දැන් ලියන්න පුතේ. සමපාද ත්‍රිකෝණයක් යනු නෝට් එක ලියා ගන්න. සමපාද ත්‍රිකෝණයක් යනු නැත්තම් මේක යටින් ලියාගත්තක් කමක්. සමපාද ත්‍රිකෝණයක් යනු සම්පාද ත්‍රිකෝණයක් යනු කියලා යටින් ලියා ගන්න රතු පෑනෙන්. රතු පෑනෙන් ලියා ගන්න මැනික. සම්පාද ත්‍රිකෝණයක් යනු පාද තුනම විශාලත්වයෙන් සමාන. ලියන්න මැනික. පාද තුනම විශාලත්වයෙන් සමාන ත්‍රිකෝණ පාද තුනම විශාලත්වයෙන් සමාන ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. සමපාද ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. සම්පාද ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. පාද තුනම විශාලත්වයෙන් සමාන නම් ඒක සමපාද ත්‍රිකෝණ. ඊළඟ එක. හිමින් යම් හදිසියක් නැහැ. ඊළඟ එක. සමදීපාද ත්‍රිකෝණයක් යනු 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 කියන්න බලන්න. දැන් කියන්න පුළුවන්. සමදීපාද කියන්නේ මොකද්ද? ඔව් ලියන්න. ත්‍රිකෝණයක පාද දෙකක් පමණක් විශාලත්වයෙන් සමාන නම් පාද දෙකක් පමණක් විශාලත්වයෙන් සමාන නම් පාද දෙකක් පමණක් විශාලත්වයෙන් සමාන නම් විශාලත්වයෙන් සමාන නම් එම ත්‍රිකෝණය සමදීපාද ත්‍රිකෝණයක් වේ. සමදීපාද ත්‍රිකෝණයක් වේ. සමදීපාද ත්‍රිකෝණයක් වේ. කිසියම් ත්‍රිකෝණයක පාද දෙකක් පමණක් සමාන නම් පාද දෙකක් පමණක් සමාන නම් එම ත්‍රිකෝණ සමදීපාද ත්‍රිකෝණ වේ. සමදීපාද ත්‍රිකෝණ වේ. ත්‍රිකෝණ වේ. ඊළඟ එක පුතේ අවසාන එක. විෂමපාද ත්‍රිකෝණ යනු විෂමපාද ත්‍රිකෝණ යනු විෂමපාද ත්‍රිකෝණ යනු යටින් ලියන්න. විෂමපාද ත්‍රිකෝණ යනු කියලා ලියලා යටින් ලියන්න මගේ පුතේ මෙහෙම. කිසියම් ත්‍රිකෝණයක
පාද තුන කිසියම් ත්‍රිකෝණයක පාද තුන විශාලත්වයෙන් එකිනෙකට වෙනස් වේ නම් 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 විශාලත්වයෙන් ඔක තමයි පේන්නේ විශාලත්වයෙන් එකිනෙකට වෙනස් නම් එය විෂම පාද ත්‍රිකෝණයක් වේ විෂම පාද ත්‍රිකෝණය නැත්තම් පුතේ වරහන් තුල ලියන්න විෂම ත්‍රිකෝණ කියලාත් කියනවා විෂම පාද ත්‍රිකෝණ කියලාත් කියනවා විෂම ත්‍රිකෝණ කියලාත් කියනවා ඔය නම් දෙකම ලියා ගන්න විෂම ත්‍රිකෝණ ලෙස හැඳින්වේ විෂම ත්‍රිකෝණ ලෙස හැඳින්වේ විෂම ත්‍රිකෝණ ලෙස හැඳින්වේ හරි පුතේ දරුවෙක් දාලා තියෙනවා සර් මම දැන් පැති දෙකක් ඇත ඇරිය නම් ඇති පුතේ පැති දෙකක් ඇතලා දැන් ලියාගෙන යන්න ඊටු ටික මම රෙකෝඩින් එකෙන් ගන්න පුළුවන් හරි දැන් උදයන්ග සර් අපූර්ව වැඩක් පුතාලට පුළුවන් කරන්න හද සමපාද ත්‍රිකෝණ සහ සමදීපාද ත්‍රිකෝණ අඳින විදිහ කියලා දෙන්න හද උසන්න කැමති කට්ටිය right දුද්‍යංග සර්ගෙන් ඉගෙන ගන්න දරුවන්ට පුළුවන් වෙන්න ඕන කවකටුව භාවිතා කරලා සමපාද ත්‍රිකෝණයක් සමදීපාද ත්‍රිකෝණයක් විෂමපාද ත්‍රිකෝණයක් හඳුනා ගන්න සහ අඳින්න ලියන්න මේ මාතෘකාව සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම සම්පාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම හරි ලියන්න පැත්තක දිග 6 සෙන්ටිමීටර් වන සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම පැත්තක දිග 6 සෙන්ටිමීටර් වන සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම පැත්තක දිග 6 සෙන්ටිමීටර් වන සම්පාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම හරි දැන් සියලු දෙනා පෑන පැත්තකින් තියලා ගන්න කවකට්ටයි අඩිකෝදුවයි පැන්සලයි අරගන්න ඉස්සෙල්ල බලාගෙන ඉන්න ඉස්සෙල්ලා බලාගෙන ඉන්න ඊට පස්සේ වැඩේ කරන්න ඕන ආගෙන මාත් එක කරන්න ඕන හරි බලාගෙන ඉස්සෙල්ලා බලාගෙන ඉන්න පිටුව මැදින් මම අඩිරූල තියලා සල්ල රේඛාවක් ගහ ගන්නවා බලාගෙන ලියන්න එපා ආගෙන ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක් මම ඒ කියලා ලකුණු කරනවා බලාගෙන හරි ලකුණු කරනවා ඒ කියලා ලකුණු කරනවා ඊට පස්සේ ඔබේ කවකට්ට අරගෙන අඩිරූල උඩ තියලා අඩිරූල තියෙනෝනේ පුතේ බිඳුව අන්න එතනින් යකඩ තුඩ තියන්න කවකට්ටේ යකඩ තුඩ
අඩිරූලේ බින්දුවෙන් තියලා පැන්සල් තුඩ 6 සෙන්ටිමීටර් ගාව තියන්න. කව කට්ට මෙහෙමනම් යකඩ තුඩ මෙතන පැන්සල් තුඩ මෙතනින් තියන්න. එතකොට එතන සෙන්ටිමීටර් 6ක් තියෙනවා. යකඩ තුඩ බින්දුවේ සෙන්ටිමීටර් 6 ගාව පැන්සල් තුඩ තියාගන්න. හරියට කරන්න ඕන. ඊට පස්සේ ඒක වෙනස් නොකර අරගෙන එන්න මෙතෙන්ට. ඒක වෙනස් නොකර අරගෙන එන්න. අරගෙන ඇවිල්ලා මෙන්න මෙතන යකඩ තුඩ තියලා ගහන්න චාපයක්. අන්න ඒක හරියටම 6 සෙන්ටිමීටර් පුතේ. මෙන්න මෙතන කැපෙන තැන B කියලා දාන්න. හරි. කරමු බලන්න හා එතෙන්ට එනකන් ඉක්මන් කරන්න. කව කට්ට තමයි වටින්නේ. හයයි සෙන්ටිමීටරයක රේඛා ඛණ්ඩයක් නිර්මාණය කර ගැනීම. හරිද? දැන් කරන්නේ මෙහෙමයි. බලගන්න. අර කව කට්ට වෙනස් කරේ නෑනේ. සුදු නෝනා. අර ගත්ත කව කට්ට වෙනස් කරන්න එපා. ඊට පස්සේ යකඩ තුඩ මෙතන තියලා සර්ගේ මාපට ඇඟිල්ල වගේ යකඩ තුඩ මෙතන තියලා ගහන්න තාපයක්. ඊට පස්සේ යකඩ තුඩ මෙතන තියලා ආයිමක් ගහන්න තාපයක්. ආන්න පුතේ. ඒ දෙක කැපුණ නේව. අන්න එතන යා කරන්න. ඊට පස්සේ මේකත් 6යි. ආන බලන්න. බලන්න ටක් ගාලා සම්පාද ත්‍රිකෝණයක් අනේ. අර කව කට්ට වෙනස් වුණොත් ඉවරයි හොඳේ. දැන් මගේ පුතාලා ඇඳලා ඉවර වෙලා මැනලා බලන්න. අඩිරූල තියලා. පාද තුනම 6 සෙන්ටිමීටර්. නොවුනොත් කන කපනවා මගේ. බලන්න පාද තුනම 6 සෙන්ටිමීටර්ද කියලා. ඉක්මන් කරන්න. අත උසන්න අවංකෙන්ම
සම්පාද ත්‍රිකෝණය ආපු කණ්ඩිය. නෙහන්ස බලන්න පුතේ මේ අඩිරූල තියලා මැනලා බලන්න හරියටම පාද තුනම 6 සෙන්ටිමීටර්ද කියලා. එහෙනම් ඔබ සාර්ථකයි. ඔන්න තේරුම් නැති කෙනෙක්ට ආයිමක් කියලා දෙනවා. මුලින් ඉඳන් බලා ගන්න. සරල රේඛාවක් අඳිනවා. Taman කැමති තැනක් ඒ කියලා ලකුණු කරගන්න. ඊට පස්සේ අඩිරූල අරගෙන යකඩ තුඩ බිඳුවේද පැන්සල් තුඩ 6ටද තියලා සෙන්ටිමීටර් 6ක් කව කට්ටට ගන්න. අරගෙන යකඩ තුඩ මෙතන තියලා ගහන්න චාපයක් අන්න එතන B කියලා දාන්න. එතකොට 6 සෙන්ටිමීටර්. දැන් පාදයක් හරි. ඊළඟ එක ඒ කව කට්ටේ දිග වෙනස් කරන්න එපා. A වල තියලා චාපයයි B වල තියලා තවත් චාපයක් කව කට්ටෙන් ගහන්න. ඉන්පසු එම චාප දෙක කැපිච්ච තැන C යා කරන්න පුතේ. ආන් හරියටම 6 සෙන්ටිමීටර් 6 සෙන්ටිමීටර් වෙනවා. ඇත්තටම මේක ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. හරි. දැන් මම ඔබට අභියෝගයක් දෙනවා. වෙලාව ගියාට කමක් නෑ පුතේ. මං අර හැමදාම කියන්නේ දෙහි ගොඩ බදාගත්තා වගේ ඔක්කොම බදාගන්නේ නැතුව අපි කරන දේ හරියට කරමු. 7 වසරේ ළමයෙක්ට සම්පාද ත්‍රිකෝණයක් ඇඳ ගන්න බැරි නම් වැඩක් නෑනේ පුතේ. මෙන්න ගාන. පුළුවන් නම් හදන්න. පැත්තක දිග 8 සෙන්ටිමීටර් වන සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. ටක් ගාලා කරන්න බලන්න. පැත්තක දිග 8 සෙන්ටිමීටර් වන සම්පාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. ඉක්මන් කරන්න. පැත්තක දිග 8යි. 8 සෙන්ටිමීටර් වෙන්න ඕන. හරි. ඉක්මන් කරන්න. ඉවර කාණ්ඩය අතුස්සන්න බලන්න. සුපිරි පැටියෝ. සම්පාද ත්‍රිකෝණයක් තනියෙන් ගහන්න පුළුවන් වෙන්න ඕන.
හරි. මොකද කරන්න ඕන? කො අතුස්සන්න බලන්න අවංකෙන්ම ආවන. ඔව්. පළමුවෙන්ම රේඛාවක් සරල රේඛාවක් ගැහුවා. A කියලා ලකුණු කරා. කව කට්ටට සෙන්ටිමීටර් 8ක් ගත්තා. චාපයක් ගැහුවා B කියලා ලකුණු කරා. ඒ කව කට්ට වෙනස් නොකර මෙතන තියලා උඩින් චාපයයි මෙතන තියලා තව චාපයක් ගහනවා. ආන්නේ දෙක කැපුණට පස්සේ 8යි 8යි සම්පාද ත්‍රිකෝණ. තේරුණු කාණ්ඩ අතුස්සන්. right. මෙන්න ඊළඟ එක. ලියන්න මාතෘකාව. සමද්විපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම. සමද්විපාද සමද්විපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම. සමද්විපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම. AB 8 සෙන්ටිමීටර්ද AC සමානයි BC 6 සෙන්ටිමීටර්ද වූ සමද්විපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න. AB 8 සෙන්ටිමීටර්ද AC සමානයි BC 6 සෙන්ටිමීටර් වූද සමද්විපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම. 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 සමද්විපාද ත්‍රිකෝණ. ඔන්න බලාගෙන ඉන්න. මාත් එක කරමු. කරන්න තියෙන්නේ මෙහෙමයි සුදු. AB 8යිනේ. ගහන්න සරල රේඛාවක්. AB කියලා ගන්න. ඇත්තටම පුතාලට මේක දැනගන්න ඕනේ නැහැ. සර් ඒ උනාට කියලා දෙනවා. හරි. ඊට පස්සේ කව කට්ටට සෙන්ටිමීටර් 8ක් අරගෙන ගහන්න චාපයක්. AB ඇඳගන්න ඉක්මන් කරන්න. AB 8 සෙන්ටිමීටර්. අඩි රූල තියලා ගත්තත් කමක් නැහැ. දැන් ගන්න බලන්න ඉක්මන් කරන්න. හරිද? සෙන්ටිමීටර් 8ක් කව කට්ටට අරගෙන බිඳුවේ යකඩ තුඩ තියලා 8 ගාවින් පැන්සල් තුඩ තියලා 8ක් අරගෙන ගන්න. ඊට පස්සේ නැවතත් කව කට්ට වෙනස් කරන්න 6 සෙන්ටිමීටර් වලට. නැවතත් කව කට්ට සරල ධාරය වෙත ගෙනහිල්ලා සෙන්ටිමීටර් 6ක් ලකුණු කරගන්න. අරගන්න කව කට්ටට. අරගෙන බලන් ඉන්න. අරගෙන යකඩ තුඩ මෙතන තියලා උඩින් චාපයයි. යකඩ තුඩ මෙතන තියලා මෙතනත් චාපයයි. අන්නේ කැපිච්ච තැන C පුතා. අන්න ඒක යා කරන්න. හරියටම 6යි. මෙතනත් 6යි පුතා. බලන්න සමද්විපාද ත්‍රිකෝණයක් ඔබට ලස්සනට ඒවි පුතේ. නෙතුකයා ආවද පුතේ? නියමයි.
දරුවෙක් අහනවා අඩි රූලෙන් කරොත් වැරදිද කියලා. පුළුවන් නම් කරලා පෙන්නන්න මං කන කපනවා. අඩි රූලෙන් ඕක කරන්න බෑ බල. අනේ අම්මේ පුළුවන් නම් කොල්ල පෙන්නන්නකෝ චන්ඩියෝ ටික. අඩි රූලෙන් සමපාද ත්‍රිකෝණයක් ඇඳලා පෙන්නුවොත් නිය කරන්න බෑ පුතේ. ඒ හින්දා මෙච්චර ලොකු අඬුවක් තියෙද්දි කව කට්ටක් තියෙදි මක්කටේ මේ අඩි රූලෙන් අත පුච්ච ගන්න. කරන්නේ මෙහෙමයි. පළමුවෙන්ම සෙන්ටිමීටර 8ක් ගහලා AB කියලා ලකුණු කරගන්න. ඊට පස්සේ කව කට්ටට සෙන්ටිමීටර් 6ක් අරගෙන යකඩ තුඩ මෙතන තියලා චාපයයි යකඩ තුඩ මෙතන තියලා පැන්සල් තුඩෙන් චාපයයි අන්නේ චාප දෙක කැපෙනවනේ ආන්නේ දෙක එච්චරයි සඳලි වෙනුවෙන් කියලා දුන්නේ තේරුණා නම් දාන්න පුතේ සඳලි අරලියා සඳලි තේරුණා නම් ඔව් කියලා දාන්න මේක විභාග අන්න ඒකනේ මේවා විභාගෙට එන්නේ නෑ මං කිව්වනේ මං උගන්වනකොටම කිව්වා මේක දෙන්නේ අමතර දැනුමට මේව උගන්වන්නේ දෙයක් කියලා දෙන්න අර ඔයාලා හිතන් ඉන්නේ ඔයාලගේ අච්චු පොතේ සිලබස් එක කියලා අච්චු පොතට වඩා ඩිංගක් ඉහළින් ඉගැන්වුවේ පුතේ අච්චු පොත කියන්නේ ඉගෙනුම් ආධාරකයක් විතරයි ඒිට එහා දරුවට හිතන්න පුළුවන් වෙනවා 7 වසරේ දරුවෙක්ට සමපාද ත්‍රිකෝණයක් අඳින්න බැරි නම් එයා කොහොම මේ වෙසක් කූඩුවක්වත් හදාගන්නේ ඒකයි මේ ඉගැන්වුවේ විභාගෙට එන කතන්දර හිතන්න එපා හරි අන්න ඕකනේ විභාගෙට එනවා කියලා නම් ඉගෙන ගන්න එපා ජීවිතේට ඕන කියලා හිතලා ඉගෙන ගන්න හරි අත උස්සන්න අවංකයෙන්ම මේ සමදීපාද ත්‍රිකෝණය ආපු කාණ්ඩේ ඔබට කවදා හරි දවසක ඕක ඕන වේවි හරි ලියන්න පාඩමේ අවසාන මාතෘකාව පාඩම ඉවරයි පාඩම ඉවරයි පුතේ ඊටමත් චූටි පාඩමක් අවසාන මාතෘකාව ලියන්න කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කෝණවල විශාලත්වය අනුව කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය නෙසංගා ඔයාලට බය වෙන්න එපා රෙකෝඩින් එක දාන්න නිසා නැවතත් ඇඳින්න පුළුවන් ඒක පැත්තකින් තියලා ලියන්න මාතෘකාව කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය හරි කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය හරි පුතේ දැන් සියලු දෙනා පෑන් පැත්තකින් තියන්න උප්පිරියටම කියලා දෙනවා පුතේ පෑන පැත්තකින් තියන්න චූටි පෑන පැත්තකින් තියන්න හොඳට අහගෙන ඉන්න සුපිරියටම කියලා දෙනවා පුතේ කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ග 3ක් තියෙනවා අර පාද වගේම පාදවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ග 3යිනේ කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ග කීයද 3ක් තියෙනවා ආගෙන මෙන්න පළවෙනි එක සුළු කෝණය සුළු කෝණී ත්‍රිකෝණ සුළු කෝණී ත්‍රිකෝණය ඒකේ පුතේ කෝණ ඔක්කොම සුළු කෝණයි බලන්නකෝ යාගේ හැඩය මේ කෝණෙත් සුළු කෝණයක් මේ කෝණෙත් සුළු කෝණයක් මේ කෝණෙත් සුළු කෝණයක්
එහෙනම් සුළු කෝණී ත්‍රිකෝණ හරි. අහගෙන ඉන්න. ලියන්න එපා. ඊළඟට ඍජු කෝණී ත්‍රිකෝණ. බලාගෙන ඉන්න මැනික ඍජු කෝණී ත්‍රිකෝණය. ඒකේ පුතේ මෙන්න හැඩය A B එක කෝණයක් ඍජු කෝණයක් පුතා. ඒ නිසා තමයි ඕකට නම ලැබුණේ. එකම එක කෝණයක් ඍජු කෝණයක් වෙනවා. හරිනේ? අන්න හරි. තුන්වෙනි හාදයා. ඔයාලා කවුරුත් දන්න මහා කෝණී ත්‍රිකෝණය. මහා කෝණී ත්‍රිකෝණ. මහා කෝණී ත්‍රිකෝණයේ පුතේ විශේෂත්වය තමයි එක කෝණයක් එක කෝණයක් මහා කෝණයක් වෙනවා. මෙන්න මේක මහා කෝණය. තේරුණු කාණ්ඩයත් උස්සන්. පුතේ නැවත කියනවා හොඳට අහගෙන ඉන්න. අපේ සිලබස් එකේ පුතේ කෝණ 90 ත්‍රිකෝණ වර්ග 3ක් වෙන් කරනවා. පළවෙනි එක්කෙනා සුළු කෝණී ත්‍රිකෝණ. ඊළඟට ඍජු කෝණී ත්‍රිකෝණ. ඊළඟට මහා කෝණී ත්‍රිකෝණ. ඇයි සර් මේවට නම ලැබිලා තියෙන්නේ? මෙන්න මේකයි. කෝණ තුනම සුළු කෝණ නෙව. ඒ නිසා මෙයාගේ නම සුළු කෝණී ත්‍රිකෝණ. එක කෝණයක් ඍජු කෝණයක් නෙව. එහෙනම් මේක ඍජු කෝණී ත්‍රිකෝණය. එක කෝණයක් මහා කෝණයක් නිසා මේක මහා කෝණී ත්‍රිකෝණය. අත උස්සන්න මේක තේරුණු කාණ්ඩේ. ආරියට හරි. රයිට්. ලියා ගන්න පුතේ ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න.
හරි පුතේ. ලියලා ඉවරද? ලියලා ඉවරද පුතේ? ඉවර කාණ්ඩයත් උස්සන්න බලන්න. හරි. දැන් මේ යටින් අපි ලියා ගන්න ඕන පුතේ. රතු පෑන අරගෙන ලියා ගමු. සුළු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද? ඍජු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද? මහා කෝණී ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියලා අපි ලියා ගමු. හරි. ලියන්න පුතේ. ලියන්න. කිසියම් ත්‍රිකෝණයක මේ සුළු කෝණී ත්‍රිකෝණයේ යටින් ලියන්න පුතේ. මේ සුළු කෝණී ත්‍රිකෝණයේ යටින් ඉඩ නැත්තම් සුළු කෝණී ත්‍රිකෝණය කියලා වෙනම මාතෘකාව ලියලා යටින් ලියන්න. ඉඩ තියෙනවා නම් මේක යටින් ලියා ගන්න චූටි පැටියෝ. ලියන්න. කිසියම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනම කිසියම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනම අභ්‍යන්තර කෝණ තුනම සුළු කෝණ වේ නම් අභ්‍යන්තර කෝණ තුනම සුළු කෝණ වේ නම් සුළු කෝණ තුනක් නම් එම ත්‍රිකෝණය සුළු කෝණී ත්‍රිකෝණයකි. එම ත්‍රිකෝණය සුළු කෝණී ත්‍රිකෝණයකි. සුළු කෝණී ත්‍රිකෝණයකි. හරි. ආයිමත් ලියන්න බැරි වුණු කට්ටිය අහගෙන ඉන්න. කිසියම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනම සුළු කෝණ නම් එම ත්‍රිකෝණය සුළු කෝණී ත්‍රිකෝණයකි. හරි. ඊළඟට ලියන්න පුතේ යටින් ඍජු කෝණී ත්‍රිකෝණ යටින් ලියන්න. ඍජු කෝණී ත්‍රිකෝණ යටින් ලියන්න පැටියෝ. ඍජු කෝණී ත්‍රිකෝණ යටින් ලියන්න. කිසියම් ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් අභ්‍යන්තර කියන්නේ පුතේ ඇතුලේ එක් අභ්‍යන්තර කෝණයක් ත්‍රිකෝණයක් වේ නම් ඍජු කෝණයක් වේ නම් එය ඍජු කෝණී ත්‍රිකෝණයකි. එය ඍජු කෝණී ත්‍රිකෝණයකි.
හරි. ඊළඟ එක පැටියෝ. මහා කෝණී ත්‍රිකෝණය යටින් ලියන්න. මහා කෝණී ත්‍රිකෝණය මෙන්න මෙතන යටින් ලියන්න පුතේ. ලියන්න. ඔබට ගලපල වුණත් ලියන්න පුළුවන්. ලියන්න බලන්න. කලින් දෙක දිහා බලලා ගලපලා ලියන්න පුරුදු වෙන්න. නෝට් එක හදන්න පුරුදු පුළුවන් වෙන්න ඕන. කලින් දෙක ගලපලා කලින් දෙක දිහා බලලා මහා කෝණ වලට ලියන්න බලන්න නෝට් එක. හරි. හරි. මෙන්න මෙහෙම ලියන්න. ගලපලා ලියන්න පුරුදු වෙන්න ඕන. කලින් දෙක වගේමනේ පුතේ මේ. කිසියම් ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණය කිසියම් ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් මහා කෝණයක් වේ නම් මහා කෝණයක් වේ නම් මහා කෝණයක් වේ නම් එය මහා කෝණී ත්‍රිකෝණයකි. එය මහා කෝණී ත්‍රිකෝණයකි. මහා කෝණී ත්‍රිකෝණයකි. හරි. අත උසන්න සර්ට කලින් එක ගලපලා ලිව්වන. සර්ට කලින් එක ගලපලා ලිව්වන. පට්ට හොඳේ. ඇත්තටම සුපිරි. ඉස්සර මට මතකයි මම පුතේ ඔය මගේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්නකොට ගුරුවරුන්ට කලින් මම පැන පැන කියනවා. සමහරක් වෙලාවට ගුරුවරයා අවසන් කරන්න කලින් මම අවසන් කළා. ඒක හින්දා වෙන්නේ නැති පුතා අපි මෙතන ඉන්නේ. ඉතින් මමත් කියනවා පුතාලට ගුරුවරයාට වඩා ඔබ ඉස්සර වෙන්න ඕන. මටත් වැඩිය හොඳ තැනකට ඔබ යන්න ඕන. ගුරුවරයාට වඩා ඔබ ඉස්සර වෙනවා නම් ඔබට අනිවාර්යෙන් හරියනවා. ඒ කියන්නේ ගුරුවරයා අභිබවා යන්න නෙවෙයි. සමහරක් වෙලාවට ගුරුවරයා කියන දේ පිළිගන්න එපා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ගුරුවරයාට කලින් ඔබ ගණන් හදන්න. ගලපලා ලියන්න නෝට් එක. ඒක හරි වැදගත් පුතේ. හරි. අපේ මෙයා ඉන්නවද? කවුමදී? කවුද කැමරොන් කරන්නකෝ. ඔය අත් උස්සපු කාණ්ඩේ අත් පොඩ්ඩක් පල්ලෙහාට දාන්න. හරි. හරි පුතේ පාඩම ඉවරයි. පාඩම ඉවරයි. ගෙදර වැඩ ලියා ගන්න. ගෙදර වැඩ ලියා ගන්න මම අම්මා. 14 සල්ල රේඛීය තල රූප දෙක කියන කොටසේ සියලුම අභ්‍යාස ටික කරන්න. හරිද? සියලුම අභ්‍යාස කරන්න. සියල්ල කරන්න පුළුවන්. ඊළඟට උදයන්ක සර්ගේ ටියුට් එක ගන්න බලන්න. ටියුට් එක. right. ටියුට් එකේ සියලුම ගණන් ටික දැන් හදන්න පුළුවන්. ඔබ හදන්න අමාරු ප්‍රශ්න ටික ලබන සතියේ සර් එක්ක සාකච්ඡා කරමු. එතකොට සර් පන්ති ඉවරද? නැහැ. එහෙම පන්ති ඉවර කරන්නේ කොහෙද? සතියේටම පැය දෙක උගන්වන්නේ.
ඒ පැය දෙක උපරිමේ උගන්වන්න ඕන. එහෙනම් අපි යන් අලුත් මාතෘකාවට යන්නේ. අලුත් පාඩමකින් අලුත් පිටුවකින් පටන් ගන්න පුතේ. ද විභාග මට්ටමේ ගානක් හදලා යන්නේ. අන්න ඒක හොඳයි පුතේ. ලියන්න. පාඩමේ අවසාන මාතෘකාවක් දාලා ලියන්න. විභාග මට්ටමේ ගැටලු විසඳීම. විභාග මට්ටමේ ගැටලු විසඳීම. විභාග මට්ටමේ ගැටලු විසඳීම. විභාග මට්ටමේ ගැටලුවක් විසඳීම. පුතේ විභාගෙට එන්න පුළුවන් ගැටලුවක් හදලම අපි යන් ඊළඟ මාතෘකාවට. විභාග මට්ටමේ ගැටලුවක් සෑදීම. සාමාන්‍යයෙන් උදයන්ග සර්ගේ සිරිත තමයි පාඩමක් ඉවර කරාට පස්සේ විභාග මට්ටමේ ගැටලුවක් හදන එක. මෙන්න පුතේ ගාන. ඔයාලගේ අත්‍යුපතේ තියෙන ගාන 14.5 අභ්‍යාසයේ 25 වෙනි පිටුවේ අත් ශ්‍රේණිය දෙවනි කොටසේ 25 වෙනි පිටුවේ 14.5 අභ්‍යාසයේ 4 වෙනි ගාන මම දැන් අඳිනෝ එක. ටක් ගාලා හදන්න. විසිපස්වෙනි පිටුවේ 4 වෙනි ගාන. S T R C D E A B Q P මේ පාදෙට මේ පාදෙට මේ පාදෙට සමාන. මේ පාදෙට මේ පාදෙ සමාන. හරිනේ? හරි. කරන්න බලන්න ප්‍රශ්නේ. ඉක්මන් කරන්න. අච්චුපතක් නැති ළමෙක් ලංකාවේ ඉන්න බෑනේ. පුතේ ඉසුරු නවෝදය. ඔලුව උස්සන්න. ඔලුව උස්සලා වැඩ කරන්න. 14.5 අභ්‍යාසයේ 4 වෙනි ගාන. ඉක්මන් කරලා හදන්න පුතේ. ඉක්මන් කරන්න. රූපේ ඇඳලා ගන්නව නම් වඩා හොඳයි පුතේ. රූපේ ඇඳලා ගන්නව නම් වඩා හොඳයි. හරි. ඉක්මන් කරන්න. ඔක විභාග මට්ටමේ ගානක්. 14.5 අභ්‍යාසයේ 4 වෙනි ගාන. ඔබගේ අච්චුපතේ 25 වෙනි පිටුව.
හදලිවර කාණ්ඩයක් උසන්. හරි. සර් ගෙදර වැඩට වෙනම පොතක් ගන්නව නම් හොඳයි පුතේ. වෙනම පොතක් ගෙදර වැඩට ගන්න නම් ගොඩක් හොඳයි. එතකොට පුතේ නෝට් එක වෙනම තියෙනවා. සංකල්ප ටික වෙනම තියෙනවා, අභ්‍යාස වෙනම තියෙනවා. සංකල්පය අභ්‍යාසය කවලම් වුණාම පොත වේගෙන් ඉවර වෙනවා. ඊට පස්සේ පාඩම් ටික මේ වෙනවා. අර අභ්‍යාස ටික වෙනම කරාම පාඩම් ටික එකට ලස්සනට තියෙනවා. හරි. 25 වෙනි ගානක් නෙමෙයි පුතේ 4 වෙනි ගාන. 25 වෙනි පිටුව. මං කියන්නේ 25 වෙනි පිටුව කියලා. ඌ හොයනවලු 25 වෙනි ගාන. 25 වෙනි ගාන නෙමෙයි දරුවෝ. 4 වෙනි ගාන 25 වෙනි පිටුව. ඉවර කාණ්ඩය තුසන්න බලන්න. සුපිරි. තා වෙලාව ඕන කියන කාණ්ඩේ. ආයික්පන් කරන්න. තා විනාඩි දෙකක් දෙන්න ඉක්මන් කරන්න. ඉවර කරන්න පුතේ. හරි. හරි ඔන්න පළවෙනි ප්‍රශ්නේ. සමදීපාද ත්‍රිකෝණ තුනක්. සමදීපාද ත්‍රිකෝණ තුනක්. බුදුහාමේ ඕන තරම් හා. ඔන්න පළවෙනි එක මෙන්න මේක ලියලා තියෙද බලන්න. T
S R ඇයි මේ දෙන්න සමානයි නෙව සමදීපාදයි. තව එකක් දෙන්නම්. T P Q ඇයි මේ පාද දෙක සමානයිනේ. තව එකක් දෙන්නම්. P Q R මේ දෙන්න සමානයි නෙව. අන්න අත උස්සන්න එච්චරයි තියෙන්නේ. සමදීපාද ත්‍රිකෝණ තුන ලියවනම් හරියට මත උස්සන්න බලන්න. අන්න බලන්න චණ්ඩලතා. විභාගෙට එන්නේ ওই ටිකමයි. ඔය විභාග ප්‍රශ්නයක්. මේ වගේ එකක් දීලා ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. හරි ඊළඟ එක. විෂම ත්‍රිකෝණ දෙකක්. විෂම ත්‍රිකෝණ කියන්නේ පුතේ පාද සමාන නැති ඒවා. මෙන්න එකක් ඕන. අන්න මං ගානේ P T S මේකට මේක සමාන නැහැ නේව. මෙතන ඉරි දෙකයි මෙතන ඉරි එකයි ගැලපෙන්නේ නැහැ. P T S තව එකක් Q S R Q S R තව ඕන තරම් දෙන්න පුළුවන්. P S Q ඒ විදිහට පාද තුන අසමාන ඒවා ඕන එකක් ගන්න පුළුවන් පුතේ. බලන්න පුතේ ඉගෙනීමේ තියෙන වැදගත්කම නේ. දැන් මේක ඉගෙනගෙන නොතිබුණා නම් හිතන්න මගේ පුතාලා ජීවිතේටම සමදීපාද ත්‍රිකෝණ කියන එක අහලා නොතිබුණා නම් ඔබට මේ ගාන හදන්න පුළුවන්ද? බෑ පුතේ. දැනුම තියෙන කෙනෙක්ට විතරයි මේක දැන් ලේසි. ඒකයි උදයන්ග සර් වෙලාව අරගෙන සමදීපාද ත්‍රිකෝණ අන්දලා සමපාද ත්‍රිකෝණ අන්දලා මැච් එක ගැහුවේ. සමහරු හිතනවා අපරාධිනේ වෙලාව සර් ගොඩාක් වෙලා මේ එක මාතෘකාවකට ගන්නවනේ. එහෙම නෙවෙයි පුතේ. සර්ගේ උගන්වන්නේ ජීවිත කාලෙම අමතක නොවන විදියට. චූටි වෙලාවක් යනවා තමයි. එහෙම තමයි. උත්තල පංචාස්ත්‍ර දෙකක්. උත්තල පංචාස්ත්‍ර. උත්තල කියන්නේ පරාවර්ත කෝණ නොමැති. මෙන්න එකක් දෙන්නම්. A AE D C B තව එකක් දෙන්නකො බලන්න. පංචාස්ත්‍රයක් දෙන්නකො සුපිරි එකක්. දාන්න බලන්න chat එකට. පංචාස්ත්‍රයක්. උත්තල එකක් වෙන්න ඕන. SRQPT SRQP උපතේ ලස්සන එකක් තියෙනවා මෙන්න වටේ මෙන්න වටේ SRQPT ලොකු එක්කෙනා පංචාස්ත්‍රයක් නෙව උත්තල පංචාස්ත්‍රයක්. පුතාලා ගිය සතිය ඉගෙන ගත්තා උත්තල කියන්නේ මොකක්ද අවතල කියන්නේ මොකක්ද කියලා. ඊළඟට රෝම ඉලක්කම් දෙක අවතල පංචාස්ත්‍ර දෙකක්. අවතල පංචාස්ත්‍ර. අවතල කියන්නේ පුතේ පරාවර්ත කෝණ තියෙන ඒවා. ඔන්න බලන්න මම කියනවා බලාගෙන ඉන්නකෝ. P D C Q A ඔබට පේනවද බලන්න මෙන්න මේ වගේ එකක්. එකයි පාද දෙකයි තුනයි හතරයි පහයි පංචාශ්‍රයක්. පාද පහක් නිසා පංචාශ්‍රය. හැබැයි පරාවර්ත කෝණයක් තියෙන හින්දා අවතල පංචාශ්‍රය. ඔබ ලියාගන්න පුතේ. අවතල පංචාශ්‍රය. තව තියෙනවා. තා එකක් පෙන්නන්නකෝ. තව අවතල පංචාශ්‍රයක් පෙන්නන්න. කියන්නකො කවුරු හරි PQRAT බලමු PQRAT very good පුතා නියම ඒ වගේම එකක් තියෙනවා අනිත් පැත්ත ගිහිලා මෙන්න මේ වගේ එකක් මෙන්න මේ වගේ එකක් තියෙද බලන්න ඔන්න ඒ වගේ එකක් තියෙනවා මෙන්න බලන්න
අන්න බලන්න. P Q R A T P Q R A T ඒක අවතල පංචාශ්‍රය පුත. T A Q B R S T A Q B R ඒකේ පොඩි අවුලක් තියෙනවා. T A Q B R S එකේ පුතේ T A Q කියන්නේ එකම සරල රේඛාවනේ. ඒක ගන්න බෑ. T A එකම සරල රේඛාව ලක්ෂ දෙකක් ගන්න බෑ. හරි. අවසාන එක කියනවා. ෂඩාශ්‍රයක් නම් කරන්නලු. පැටියෝ ෂඩාශ්‍රයකට පාද කීයද? සුදු නෝනා චමුදී ෂඩාශ්‍රයකට පාද කීයද? ඇඟිලි වලින් පෙන්වන්න කවුරු? ෂඩාශ්‍රයකට පාද. ඔව් 6යි නේව. එහෙනම් පුතේ 6ක් තියෙන තැනක් පෙන්වන්න බලන්න. පාද 6ක් දාන්න බලන්න. පාද 6ක් තියෙන එක. ඕන තරම් ගන්න පුළුවන් පුතේ මෙන්න බලන්න. අන බලන්න. මෙන්න බලන්න. S R B Q P T 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිද? තව එකක් බලන්න මෙන්න වගේ. T S R Q A P ඒ විදිහට පාද 6ක් තියෙන. ඒ කියන්නේ මේක උත්තල වුණත් බහුවසු වුණත් කමක් නැහැ. අපිට කියන්නේ ෂඩාශ්‍රයන්නේ. අවතල වුණත් කමක් නැහැ. ඔන්න ඔහම යන්න පුළුවන්. ආන්න මේ විදිහ එකක් ලිව්වා නම් ඔබ සැබෑ දක්ෂේ. අත උස්සන්නේ ඒ ටික තේරුණු කාණ්ඩේ. අවංකෙම තේරුණා නම් අත උස්සන්න. රයිට්. දැන් චූටි ප්‍රශ්නයක් දෙන්න. තව එකක් කළා. අපි වේලා තව එකක් කළා. පන්තිය නවත්තමුනේ. අලුත් පාඩම අපි ලබන සතියේ පටන් ගමු. තව එක විභාග ප්‍රශ්නයක් කරමු. උදයන්ග සර්ගේ ටියුට් එකේ ගානක් දෙන්න. හරවන්න උදයන්ග සර්ගේ ටියුට් එක. ටියුට් එක හරවන්න. පුතාලගේ අලුත් ටියුට් ඔක්කොම හෙට ඉඳලා ඔයාලට ගන්න පුළුවන්. ආයතන හරහා. අලුත් ටියුට් එකට ගන්න පුතේ ඉවර වෙන්න කලින්. ඉවර වුණාට පස්සේ ඒක මට නැවත print කරන්න අමාරුයි පුතේ. හරිනේ? උදයන්ග සර්ගේ ටියුට් එකේ හරවන්න 7 වෙනි ගාන. ලස්සන ගානක් පුතේ. උදයන්ග සර්ගේ ටියුට් එකේ 7 වෙනි ගාන. උදයන්ග සර්ගේ ටියුට් එකේ 7 වෙනි ගාන හදන්න පැටියෝ. හරි ඉක්මන් කරන්න. උදයන්ග සර්ගේ ටියුට් එකේ 7 වෙනි ගාන. මං ඕනනම් ප්‍රශ්න ටික කියන්න ලියා ගන්න. රෝමි ලක්කම් 1. රූපේ පස්සේ යන ගන්න පුළුවන් නේ. ප්‍රශ්න ටික ලියා ගන්න. සමදීපාද ත්‍රිකෝණ දෙකක්. සමදීපාද ත්‍රිකෝණ දෙකක්. ත්‍රිජිකෝණ ත්‍රිකෝණ 6ක්. ත්‍රිජිකෝණී ත්‍රිකෝණ 6ක්. මහා කෝණී ත්‍රිකෝණ දෙකක්. මහා කෝණී ත්‍රිකෝණ දෙකක්. සුළු කෝණී ත්‍රිකෝණ දෙකක්. විෂම ත්‍රිකෝණ එකක්. හරිද?
මොකද කියන්නේ අයමක් කියනවා සමදීපාද ත්‍රිකෝණ දෙකයි ශ්‍රිජකෝණී ත්‍රිකෝණ 6යි මහා කෝණී ත්‍රිකෝණ දෙකයි සුළු කෝණී ත්‍රිකෝණ දෙකයි විෂම ත්‍රිකෝණයයි විෂම ත්‍රිකෝණ එකයි ටියුට් එක ගන්න පුළුවන් පුතේ මෙන්න මේ නම්බරයට කෝල් එකක් ගන්න 0.71යි 3800යි 775 මේකට කෝල් එකක් දීලා ටියුට් එක ගිල්ල ගන්න පුළුවන් හරි සමදීපාද ත්‍රිකෝණ දෙකයි ඍජුකෝණී ත්‍රිකෝණ 6ක් මහා කෝණී ත්‍රිකෝණ දෙකයි සුළු කෝණී ත්‍රිකෝණ දෙකයි විෂම ත්‍රිකෝණ යක් නම් කර හරි ඔන්න පුතේ උත්තරේ ලියා ගන්න හොඳට බලා ගන්න පුතේ හරි බලා ගන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ සමදීපාද ත්‍රිකෝණ දෙකක් සමදීපාද ත්‍රිකෝණ දෙකක් ඔන්න බලන්න පුතේ හොඳට බලන්න මෙන්න A C E ACE ත්‍රිකෝණය අනිත් එක A B F ත්‍රිකෝණය ABF ත්‍රිකෝණය හරිනම් හරි දාගන්න පුතේ ත්‍රිකෝණී ත්‍රිකෝණ 6ක් පළවෙනි එක පුතේ EGF මේක ඍජුකෝණී නම් මේ පැත්තත් ඍජුකෝණීනේ පුතේ ඒ නිසා AGE ත්‍රිකෝණ AGE ත්‍රිකෝණය ත්‍රිකෝණී ඊළඟට ADE මේක 90 නම් මේකත් 90යි ADC
ADC. තව එකක් පෙන්වන්නද? ඔන්න බලන්න පස්වෙනි එකයි හයවෙනි එකයි ගොඩක් කට්ටියන්ට තේරෙන්නේ නැහැ. බලාගෙන ඉන්න. පස්වෙනි එක බලා ගන්න. A D F ලොකු එක. ADF ADF අනිත් එක A D B ත්‍රිකෝණය ADB ත්‍රිකෝණය අත උස්සන්න හයම ලිව්වනම් ඔබ සැබෑ දක්ෂයෙක් පැටියෝ ඔබ අති දක්ෂයෙක් අඩුම තරමේ හතරක්වත් ලිව්වනම් අත උස්සන්න හතරක්වත් ලිව්වනම් ඔබ සැබෑ දක්ෂයෙක් පුතේ ඊළඟට මහා කෝණී ත්‍රිකෝණ දෙක මහා කෝණී ත්‍රිකෝණ බුදුන් මේ ඕන තරම් දෙන්න පුළුවන් A C B ACB අනිත් එක AEF 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 හරිද බලා ගන්න මැනික හරිද බලා ගන්න AEF මහා කෝණී සුළු කෝණී ත්‍රිකෝණ දෙකක් ඕන තරම් දෙන්න පුළුවන් සුළු කෝණී ත්‍රිකෝණ සුළු කෝණී ත්‍රිකෝණ මොනවාද පුතේ ඔව් මෙන්න A C E ACE ඊළඟට ලොකු එකක් A B F ලොකු ත්‍රිකෝණයත් සුළු කෝණී පැටියෝ A B F උදයන්ගසගේ ටියුට් එක ගණන් ටික හදන්න අකුරු මාරුනාට කමක් නැහැ පැටියෝ සර් උගන්වන ඒවා හොඳට තේරෙනවා සර්ට ස්තුතියි thank you අරලියා අරලිය thank you අවසාන එක විෂම ත්‍රිකෝණය විෂම කියන්නේ පුතේ පාද සමාන නැති ඒවා මෙන්න මේක A D F ADF හොඳයි ADF පුතාලට ඕනනම් AF AEG ඒ වගේ ඕනම එකක් දාන්න පාද සමාන නැති ගොඩක් තියෙනවා මම මේ කීපයක් කිව්වේ හරි එහෙනම් ඔන්න ඔය ගෙදර වැඩ ටික කරලා අපි ලබන සතිය හම්බෙමු අද ලස්සන්ට වෙලාව ගියා මට දැනුනේවත් නැහැ ඔයාලටත් එහෙමනේ ඔයාලටත් එහෙමනේ වෙලාව ගියා දැනුන්නේ නැහැ නේ හරි හරිනේ එහෙනම් ලබන සතිය හම්බෙමු සුපුරුදු වේලාවට ජයෙන් ජයෙන් වේවා හරි එහෙනම් නැගිටලා ආයිබෝන් කියන්න පුතේ ආයිබෝන් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයම වේවා ගෙදර ටික කළේ වන්න රෑ 12ට පෙරේවන්න